මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වර්නන් සහ නිහාල්ද සිල්වා පුතුන් සහ ජයන්ති මාලිනී දියණියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසර 42කට පෙර පරලෝ සැපත් මහනුවර පේරාදෙණිය පාරේ සිරිපුර වෙළඳ ව්‍යාපාර අධිපති එච්.එම්.ද සිල්වා පියතුමාණන් සහ වසර 13කට පෙර පරලෝ සැපත් මහනුවර පුෂ්පදාන බාලිකා විදුහලේ කනිෂ්ඨ අංශ විදුහල්පතිනියව සිටි සීද සිල්වා මෑණියන් හටත් උතුම් නිවන් අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනාවෙන් යුතුව පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. දෙපාර්ශවයේම පරලෝ සැපත් සියලු ඥාතීන්ටත් ශ්‍රවණය කළ සැමටත් මේ කුසලය අනුමෝදන් වේවා. ධර්මදේශකයන්න් වහන්සේට තව තවත් දහම් දෙසීමට ශක්තියත් චිරජීවනයත් උන්වහන්සේටද යම් දිනක පතනා සම්බෝධියකින් නිවනින් සුවපත් වීමටද මේ උතුම් ධර්ම දානමය කුසල හේතු පාරමිතාවක් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ද්වේමා භික්ඛවේ පරිසා කතමා ද්වේ අනග්ගවති ච පරිසා අග්ගවති ච පරිසා තීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ප්‍රඥායස පහල කරගෙන සසර ගමන කෙලවර කර ගැනීමට පෘථග්ජන බවින් මිදිය යුතු ආකාරය තේරුම් කෙරෙන දහම් කරුණු පහදා දෙනු මැනවි. ඒක තමයි ඉල්ලීම. මේ අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ ඔය දෙකේ කොටස් ගැන මනවින් විස්තර තියෙන තැනක්. මෙන්න මේකේ මේ ඉල්ලීමට අදාළ පෘථග්ජන භාවය සහ ඉන් මිදීම කියන කාරණේ පිළිබඳව වෙනත් ආකාරයෙන් කරුණු පැහැදිලි කරනවා. එනිසා ඒ ඉල්ලුම් කරන බහතුන්ගේ ඉල්ලීමට ගරු කරමින් ඔවුන් මේ බලාපොරොත්තු වෙන තැනට යන්න කවුරු වෙන්න ඕනද, කොතනින් මිදෙන්න ඕනද කියන කාරණාව විග්‍රහ කිරීමයි මේ ධර්මානුශාසනාවේ බලාපොරොත්තුව. මේක තේරුම් ගන්න ඕන මෙහෙමයි. දැන් මේ පරිසා කියන වර්ගයේ තියෙන පිරිස් පිළිබඳව. පිරිස් කිව්වහම ඒක ස්ත්‍රී පුරුෂ කිව්වත් පිරිස්, ගිහි පැවිදි කිව්වත් පිරිස්. මේ තථාගතයන් වහන්සේ බෙදනු ලබන්නේ එහෙම ස්ත්‍රී පුරුෂෝ ගිහි පැවිදි කියන අර්ථයෙන් නෙමෙයි. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ සියලු දෙනා තවත් ආකාරවලට බෙදනවා උන්වහන්සේ. මොකද මේක මේ ශාසනයනේ. ශාසනය කියන්නේ පන්සලේ හෝ ගොඩනැගිලි වල කියන එක නෙමෙයිනේ. බෞද්ධකම තුල. එදත් අදත් බෞද්ධකම තුලත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි පිරිස් දෙකක් ඉඳලා තිබෙනවා. ඒ වගේම කලකට යම් පිරිසක් බහුල වෙනවා, තව කාලයකට ඒ පිරිස අඩු වෙලා අනිත් පිරිස බහුල වෙනවා. දැන් මේ පිරිස් දෙන්නට නමක් දීලා තියෙනවා අග්ගවතී සහ අනග්ගවතී කියලා. හරි ලස්සන වචනයක්. නිකන් අර වතී කියන වචනේ නිකන් සිංහලට යදෙනකොට ගෑනු ළමකට යදෙනවා වගේ, නමුත් ඒකේ පාවිච්චි කරලා තියෙනවා ඒ අර්ථයෙන්. මේ සමාජයේ පිරිස් දෙකක් ඉන්නවා. එක පිරිසක උත්තම වූ පුද්ගලයන් දකින්න නැහැ. ඒ නිසා ඒ ඒකකයට අනග්ගවතී පිරිසා කියලා කියනවා. තව පිරිසක් ඉන්නවා ඒකේ උත්තම වූ පුද්ගලයන් දකින්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා අග්ගවතී පරිසා කියලා. ඊළඟට මේකේ පැහැදිලි කරලා ඇති අගට මේ පිරිස් දෙකෙන් වඩාත් අග්‍ර වෙන්නේ
අග්ගවතී පිරිස කියලා. ඉමාකෝ භික්ඛවේ දේ පරිසා ඊතදග්ගම් භික්ඛවේ ඉමේසං දින්නම් පරිසානං යදිදං අග්ගවතී පරිසාතීති. එතකොට තථාගතයන් වහන්සේ පහළ වූ සමයේ ඉන්න පිරිස් බොහෝ විට අග්ගවතී පිරිස්. තම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් ඈතට යන්න අග්ගවතී අයින් වෙලා අනග්ගවතී බලවත් වෙනවා. අනග්ගවතී පිරිස බලවත් වීම කියන්නේ සම්බුද්ධ ශාසනයේ පරිහානියක් දියුණුවක් නෙවෙයි. නමුත් ඒක 100% දක්වාම අනග්ගවතී පිරිස බලවත් වෙලා අග්ගවතී පිරිස පින්දුවයි වෙනවා කියලා හිතන්න හැම එපා. ඒකට හේතුඵල ධර්මයක් නේක. ඒ හේතු වල ඵලයේ වශයෙන් ඒ හේතුන් වශයෙන් ඵලයේ හටගන්නේ. එතකොට කම්මැලි පිරිස් ඇති වුනහම අනග්ගවතී පිරිස් බහුල වෙන්න පුළුවන්. නමුත් කම්මැලිකම දුරලා වීරිය කරන්නාව පිරිස් මතු වෙනකොට අග්ගවතී කියනවා බහුල වෙලා අනග්ගවතී අඩු වෙන්න පුළුවන්. මේක තමයි මේ තථාගතප්පිතස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ කියන පදේ තේරුම. ධර්ම විනය විවෘත වුණාම බබලනවා වැසුනහම බබලන්නේ නැහැ. අනුගමනීය ප්‍රතිපදාව පිළිබඳව සැක නැති අය ඇති වුණාම වුන් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අග්ගවතී වෙනවා. නමුත් ප්‍රතිපදාව පැහැදිලි නැතුවම ලියන කියන කතා බහ කරන විභාගේ පාස් වෙන යරුනහම අග්ගවතී පිරිස බහුල වෙනවා. වර්තමාන සමාජයේ මම දකින්නේ අග්ගවතී පිරිස බහුල වෙච්ච එකක්. අග්ගවතී පිරිසට දෙහි කපන්න හරි දොස්පස් පවරන්න හරි නෙමෙයි අපට ඕන. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා කටයුතු කරනවා නම් අග්ගවතී පිරිස අවම වෙන විට අනග්ගවතී පිරිස වැඩි වෙන්න ඕන. මගේ හෝ තවත් දේශකින් වහන්සේ කෙනෙකු හෝ මාධ්‍යවල වගකීම වෙන්න ඕන. අන්න විදිහට ධර්ම ප්‍රචාරක කටයුතු මගින් ඉවසන සංසිඳන දුකින් මිදෙන සාමකාමී පරිසරයක ජීවත් වෙන පිරිස් සම්පූර්ණ පිරිස තුළ භික්ෂුන් තුළ පමණක් නෙවෙයි භික්ෂුණීන් තුළ පමණක් නෙවෙයි පාසිකා මොකද මේ සේරම සිව්වණක් පිරිසනේ. ඒ පිරිස අතර තමයි මේ අග්ගවතී අනග්ගවතී බෙදලා තිබෙන්නේ. අපි පුද්ගලයෙක් විවරණය කරන්නේ නැතුව අනග්ගවතී චරිත ලක්ෂණ හොයාගනිමු. එතකොට කවුද අනග්ගවතී කියලා හොයාගත්තේ? කතමාච භික්ඛවේ අනග්ගවතී පරිසා ඉදවික්කේ යස්සායම් පරිසායම් තේරා භික්ඛු බහුලිකතා හොಂತಿ සාථාලිකා ඔක්කමනේ පුබ්බංගමා පවිවේකේ නික්කිත දූරං න වීරියං ආරභන්ති. ඔන්නෝම පෙන්නනවා වචන වගේක්. මොකක්ද ඒ කියන්නේ? මේ උත්තම පුද්ගලයන්ගෙන් ශූන්‍ය වුණා වූ අග්‍රණති පිරිස කොයි වගේද කියලා පෙන්නනවා. එතකොට මේ ශාසනය කියන්නේ පන්සලේ හෝ ගොඩනැගිලි වල නෙමෙයි මේ ප්‍රතිපත්ති ප්‍රතිවේද පරියාප්ති ශාසනය. ඒකනේ ශාසනය. ශාසනයේහි ස්ථවිර භික්ෂූහු බාහුලික වෙද්ද. ඒක පැත්තෙන් ගත්තාම ඒක උන්වහන්සේලාට විතරක් පවරන්නේ. ඒ නිසා අනිත් අයටත් ඒ වැඩේ එළිය වෙනඳනවායි කියලා පෙන්නලා තියෙන්නේ. එතකොට කාර්ය බහුලත්වය එහෙම නැත්නම් සිව්පස්සේ බහුලත්වය ආදී කාරණාවලදී වැඩිහිටියන් ඒවා පිළිබඳ වැඩි අවධානය සහ ඒවා උකහා ගැනීම පිළිබඳව චින්තනය මෙහෙවද්ද. සස්න ලිහිල් කොට ගත්තාහු වෙද්ද. සබ්බපාපස්ස අකරණං නෙසස්න එතම් බුද්ධානං ශාසනං. ඒති ඕවා අද කරන්න බෑ. මේ කාලේ ඕවා කරන්න බෑ. අනාගත බුදුරජාණන් වහන්සේ කියලා දෙනකන් අපි ඉන්න ඕනේ කියලා තමනුත් කරන්නෙත් නැති අනිත් අයට කරන්න උපදවක දෙන්නෙත් නැති නැත්නම් ඒ පිළිබඳ අනුග්‍රහයක් දක්වන්නෙත් නැති එහෙම මන්දෝත්සාහී තත්වයකට වැටුනහම පෙන්නනවා සස්න ලිහිල් කොට ගත්තා.
මරණ බිය ඉන් එහාට සංසාර බිය කියන මේවා පිළිබඳ අවබෝධයක් නැහැ. ලෞකික අභිවෘද්ධීන් සලසා ගැනීම තුළින් ලබන්නා වූ පුද සැලකිලි හෝ ගරු සැලකිලි වලට සෑහීමටපත් වෙනවා. මේක ලැබුවම ඇති කියලා. වර්තමානයේ පවතින දුර්වලකම. පදවියක් තානාන්තරයක් ලොකුකමක් කරාගෙන පරලෝ ගියාම අපත්ති වදාලාම ඇති කියලා ඒකෙම ඉඳලා එහෙම ඉහළ ලොකු පුද්ගලයෙක් වශයෙන් මෙලොවින් යන්න තියෙනවා නම් එතනින් එහා පැත්තට තමන් ඉන්නවා කියලා හිතනවා ඇති ඔය රාජ්‍ය ගෞරව මට්ටමේ යමක් බලාපොරොත්තු වෙන්නේ එහෙම. නමුත් ඉතින් මේ ශරීරයෙන් සිත ඉවත් වෙලා ගියන් පස්සේ ඉන් එහාට කරන වැඩ ගැන මොනවාවත් කවුරුත් හිතන්න ඕනේ නැහැ. ಭಾರತೀಯ සමාජය නම් ඒක කැනහිලුන් ඇදින් කාලා ගියා. කැලේට ගිහින් දාලා ආවා. ඊට වඩා අද ජනගහනය වැඩි නිසා එහෙම තැනක දාලා එන්න බෑ. ආදාහනේ ඌම දානේ කරනවා. නමුත් ඒකට අදාළ පරලෝකීය පුද්ගලයා මෙහෙමයි වෙන්න ඕන කියලා හිතන්න ඕන නෑ. මං හිතන්නේ එහෙම හිතනවා කියන එකේ තේරුම තමයි මැරිලත් ඉන්නවා කියන එක ඉස්සරහට. අතහැරලා නැහැ කියන එක. නිසා අපේ පාලනේ පවතින විදිහ හැරුණාම අපේ පාලනෙන් එහා පැත්තට දේවල් සකසා තියෙන එක හොඳයි. නමුත් එහෙමම වෙන්නේ නැහැ. කොහොම වුණත් අපිට ප්‍රශ්නයක් වෙන්න ඕන නැහැ. නමුත් මේ සස්න ලිහිල් කොට ගැනීම නම් අනිවාර්යෙන්ම මම දකිනවා ගිහි සමාජයේ ගිහිව ඉඳන් ඕක කරන්න බෑ. පෞල් ජීවිත කර්මයෙන් ඕක කරන්න බෑ. රස්සාවල් කර්මයෙන් ඕක කරන්න බෑ. හම්බ කර්මයෙන් ඕක කරන්න බෑ. මහාන වෙන්නේ නැතුව ඕක කරන්න බෑ කියලා ඒගොල්ලෝ මේ ඉගැන්වීම ලිහිල් කරලා ගන්නවා. පූජ්‍යපක්ෂයත් යම් කාරණා මොකද ඒක නොකරෙන්න කාරණා ඉදිරිපත් කරමින් ඕක දැන් යට වෙලා මාර්ගඵල ඉවරයි. දැන් 5000න් ඉවර වෙන්නයි එන්නේ. අනාගත බුදුහාමුදුරුවෝ දක්වා අපි පිරුම් පුරන්නයි ඕනේ කියලා. ඒක වර්තමානයේ මේ කටයුත්ත පිළිබඳව සැලකිලිමත් සහ ගවේෂණශීලී නොවන විට ඒක සස්න ලිහිල් කොට ගැනීම. අවක්‍රමණ සංඛ්‍යාත පංච නීවරණ ධර්මයන් පිරීමෙහි පෙරටු කොට වෙද්ද. අවක්‍රමණ කියන කේසේරම සාමාන්‍යයෙන් අර ඉහළට යන වෙනකොට පහළට යන. අතික්‍රමණය නැත්නම් ඉක්මවා යන නැත්නම් ඉහළට නැගෙන කලාවට නැත්නම් දියුණු වෙන කලාවට එරෙහිව යමින් පිරිහෙන කලාව පැත්තට යමින් ඒකට අදාළ එහෙම වුණාම නීවරණ ධර්මයන් පෝෂණය වෙනවා. දැන් ඔය පරිහාන ධම්මං වබික්කවේ දේසිස්සාමේ පදෙත් පෙන්වන්නේ යම් පුද්ගලයෙක් තුළ රාග දේශ මොහ විපලප්තයටපත් වෙනවා නම් පිරිහීම කියලා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන හැඟීම් ආවහම ඒවා පාලනයක් බැහැර කිරීමකින්තරෝ ඒවා සමග එකතු වීමෙන් ඒවා මමත්වයෙන් ගැනීමෙන් නීවරණ ප්‍රහාණය වෙනකොට නීවරණ වඩන පැත්තට වැටුනහම අන්න ඒකත් පැහැදිලි කරව දහරනවා. වඩන්න ඕන ප්‍රහාණය කරන්න ඕන නීවරණයන් ඒ වගේම ඒක වඩනවා. ප්‍රවිවේක සංඛ්‍යාත නිර්වාණයෙහි බහා තැබූ වීරය දූර ඇති වෙද්ද අන්න. ඔය විවේක මනුධාවතී කියලා නැත්නම් කාය විවේකයේ චිත්ත විවේකයේ උපදි විවේකයේ කියලා උපදි කියන්නේ කෙලෙස් වලට ඒක කෙලෙස් වලින් නිදහස් වී වාසය කරන උපදි විවේකය. අනිත් වගේ මේකේ පැහැදිලි කරනවා නිර්වාණ යෙහි ප්‍රවේක සංඛ්‍යාත නිර්වාණය බහා තැබූ වීර දුර ඇති වේද. ඒ කියන්නේ පැත්තකින් තියලා එබඳු උත්සාහයක් දරන්නේ නැහැ. ඒ පිළිබඳ කිසිම මොනකමක් නැහැ. ඇතැම් අයගෙන් විමසපුවම කෙලින්ම දීපු උත්තර තියෙනවා අනේ භාවනා ගැන නම් සිත ගැන නම් අපිට මොකවත් තේරෙන්නේ නැහැ කියලා. නමුත් හොයලා බැලුවොත් උපාසක භාවය උපාසිකා භාවය හොයලා බැලුවොත් සබ්බ දුක්ඛ නිස්සරණ පාඨය කියලා පැවිදි වෙලා. ඒ පාඨයට ගැළපෙන කාර්යයේ ගවේෂණශීලීවත් වුණා නම් ඒකට උත්තරේ මොකක් හරි කියන්න පුළුවන්. දන්නේ නැහැ කිව්වහම ගවේෂණශීලී නැහැ කියන එක. ඉතින් මේක
මේ සසුන තුළ කලක් තිස්සේ පැවතියෙන්නා වූ කිසියම් ආකාරයක යහපත් ප්‍රවණතාවයෙන් තිබෙන්නා වූ දුර්වලකමක්. ප්‍රවණතාවය යහපත් වශයෙන් පේන නමුත් දුර්වලකමක්. මේ ලෞකික සමාජයේ වගේම උගත්කමක් උපාධියක් දෙකක් තුනක් හතරක් තියෙනවා නම් ඒක තමයි කරෙන්න ඕන මහානකමේ කියන තැනට උගතුන් වෙන්න ඕන කියන තැනට උගතුන් වෙන්න ඕන තමයි. නමුත් උගතුන් වෙන්න ඕන සාහිත්‍ය හරි කලාවේ හරි පරිගණක විද්‍යාව හරි නෙමෙයි. අවිද්‍යාව දුරු කරන විද්‍යාවෙහි. ඒ ගැන සැලකිලිමත් නැති වෙනකොට අර අනිත් සමාජයේ පැත්තට යන්නා වූ ලෞකිකයට බර පිසක් හැදෙනවනේ. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? පිළිවෙතෙහි ප්‍රතිපත්තියෙහි වීරියක් කරන්නේ නැහැ. ඒ අනග්ගවතී පිරිස බහුල වෙන සමාජයක පවතින ලක්ෂණ මේ පෙන්වන්නේ. ගිහි පැවිදි සස්න කියන්නේ ඒක ඔක්කොගේම. නොලත් ධර්මයන්ගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ධර්මයන්ගේ අධිගමය පිණිස. ඒ කියන්නේ නොලත් දේවල් කිව්වහම චක්කුං උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විද්‍යා උදපාදි. එහෙම නැත්නම් අපි කතා කරනවා ඒකට ලෝකෝත්තර ධාන විදර්ශනා මාර්ග ගැනීම තුළ ලැබෙනා වූ ඵලයත නොලත් දේවල්. ඒවා උපදවා ගන්නට, ලබා ගන්නට, අනුගමනය කරන්නට ඒ වගේ අග්‍ර ප්‍රාප්තිය අගතැන්පත් වීම තව එහාට ගිහින් ලබන්න ඕන ප්‍රතිඵලයක් වෙනවනේ. ඒ පිළිබඳව වීරියක් නැහැ. අපි කියමුකෝ සෝවාන් ආදී මාර්ගඵල අනධිගත කියලා. අධිගමයේ කියන්නේ ලබන එකනේ. ඒ පිළිබඳව පියවරෙන් පියවර ඉස්සරහට යන්න දවන වීරියක් නැහැ. ඒ වගේම පසක් නොකල ධර්මයන්ගේ පසක් කිරීම පිණිස වැර නොවඩද්ද. පසක් නොකල ධර්මයන් උගත්කම වියත්කම උපාධියට වඩා පසක් නොකල ධර්මයන් තමයි මාර්ගඵල. ඥානවත් වැදගත් නැහැ අසවක්කේ ඥානය ඇරුණ විට. ලෞකික ධානය වැදගත්ුත් නැහැ. මේක නම් තමයි ලෞකික ධානයත් ඕන කියලා කියාවේ. නමුත් බුදු සමයේ පහළ වෙන විට තිබිච්ච සමාජයේ ලෞකික ධානයත් ඕන තරම් තිබුණා, ඥානත් ඕන තරම් තිබුණා. නමුත් බුදුන් වහන්සේ පසක් කළ ධර්මයන් කියලා පෙන්වුවේ මාර්ගඵල සංඛ්‍යාත නිර්වාණය මාර්ගඵල පිළිවෙලින් ලැබෙන්නා වූ. එතකොට එහෙම පැත්තකට යන්නට කිසිදු ආකාරයක වෘද්ධියක් නැත්නම් වැඩි දියුණු කිරීමක් නැහැ. එතකොට අනුකරණය කරන අය භික්ෂුණී නම් උපාසක උපාසිකා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් ඔය අයගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දරුවන් ඉදිරියෙන් ඉන්න අපෙළ ඉදිරියෙන් ඉන්න අය මෙසේ කම්මැලි වන විට ප්‍රතිපත්තිකාමී නොවන විට උන්ගේ සහචරයන් නැත්නම් අනුගාමිකයනුත් කක්කුට්ටා හරහට යන විට ඉතින් පැටියා කෙලින් යන්නේ නැහනේ. පැටියාට තියෙන ස්වභාවයෙන්ම හරහට යන එක පුරුදු වෙනවා. අන්න එහෙමයි අර මන්දෝත්සාහී බව සමාජගත වීම තුළින් ප්‍රතිපත්තියෙන් සමස්තය ඈත් වෙලා යන්නේ. එතකොට ඒ අයත් ඒ කියන මැරිලා නිවන් දකින අනාගත බුදුන් වහන්සේගේ නිවන් දකින්න සාසනයට බොහොම ලේසියෙන්පත් වෙනවා. මොකද ඒක ලේසි. වීරිය කරන්න, අනුගමනය කරන්න, සතිමත් වෙන්න ඕනේ නැහැ. මොනවා කරත් කමන්නේ. පතපතා ඉන්න විතරනේ තියෙන්නේ, ප්‍රාර්ථනා කර කර. එතකොට ඒ අනුගමනය කරන්නා වූ ජනතාව උපාසක උපාසිකා පිරිසුත් ඊට පස්සේ දෘෂ්ටීන්ට ඒ මතයන්ට අනුගත වෙනවා. ඉතින් ඔයවා කියලා දීපුවාම ඒව ආශ්‍රයෙන් බණ කියන සහ අදහස් දක්වන අය අපට සමාජ වුණ තරම් හම්බ වෙනවා. ඉහළ තැන් වලින් එහෙම අදහස් හම්බුනම ඒගොල්ලෝ නිවන් දකින්න නම් පින් කරන්න ඕනේ, නිවන් දකින්න මහාන වෙන්න ඕනේ, නිවන් දකින්න අනාගත බුදුහාමුදුරුවෝ දක්වා යන පෙරම් පුරන්න ඕන. අද මේක කොච්චර කිව්වත් බෑ. නේ අර අනුන් කියන අයගේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ මේක මයික් එකයි ස්පීකර් එකයි කියලා.
මයික් එකකින් කියන දේ තමයි ස්පීකර් එකෙන් විකාශනය වෙන්නේ. ස්පීකර් එක සජීවී නෑනේ. අන්න ඒ වගේ අර මන්දෝත්සාහී පිරිස් මයික් එක බවට පත් වුණාම ඒව අහලා කතා කරන අය ස්පීකර් එක බවට පත් වෙලා ප්‍රචාරය කරනවා රටේට. අර මතේම තමයි සද්ද වැඩියෙන් කියවෙන්නේ කෙනෙක් එකකින් කියන්න මම උත්සාහ කරන්නේ. එතකොට වැඩ බහුල වෙනවා. කාර්ය බහුල වෙනවා, උපාදාන බහුල වෙනවා. අතික්‍රමණය වෙනුවට, අතික්‍රමණය කියන්නේ මෙතන ලෝභ දේශ මොහයන්ගේ ඉක්මවා යාම වෙනුවට ඒවා අවක්‍රමණය නැත්තම් බලවත් වීමක් පැත්තට යනවා. එතකොට අර ත්‍රිවිධ විවේකය සුන්දරයි කියන එක වෙනුවට අරමුණු වල තියෙන සැප හොයන ඔස්සේ අරමුණු පසළු බැඳී යාම විවේකයේ වෙනුවට කාර්ය බහුලත්වයේ නැත්නම් කලබලකාරී ස්වභාවයටම ඇලිලා ජීවත් වෙනවා. ලබාගත් වෙනස් ජීවිතයේ ධර්මයේ සරණින් Taman හිමි කරගත්තේ නැති ධර්මයන් හිමි කර ගැනීම පිණිස වැර වැඩීමක් සිදු වෙන්නේ නැහැ. ඒක අතහැරලා යනවා. ඒ වගේම ප්‍රත්‍යක්ෂ නොවූ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කිරීම කියන මේ පාර තුල සිදු වෙන්නේ නැහැ. මෙන්න අනග්ගවතී පිරිස. අධ්‍යාත්මික සංවේයට මඟ සලසා ගත්තේ නැති, සදහම් ගැඹුරට වටහාගෙන අනුගමන ඉපදවාකට ගියේ නැති, බාහිර වශයෙන් ශික්ෂාපද සංවරයක් තුළ සිටමින් පෘථග්ජන භාවය තුළ යම් තාක් පිරිසක් වටිද මේ හැම දිනාටම කියන්න තියෙන්නේ මේ අනග්ගවතී පිරිස කියලා. ඉතින් මේ අනග්ගවතී පිරිස් බහුල වීම කියන එක බුදු සසුනට හොඳ නෑ. ඒ රටටත් හොඳ නෑ. ඒ සමාජයටත් හොඳ නෑ. මොකද බුදුන් වහන්සේ වදාළ බුදුන් වහන්සේගේ නිර්දේශය හිතම් බුද්ධානුශාසනං සුළුකට තැබීමේ ප්‍රතිඵලයක් ය. තථාගත බුදු පියාණන් වහන්සේ ඉගැන්වීම වෙනුවට වෙනත් බුදුවරයෙකුගේ ඉගැන්වීම කෙරෙහි විශ්වාස තැබීම තුළ බුදු සසුන ප්‍රාර්ථනා කිරීම, බුදුන් ප්‍රාර්ථනා කිරීම, ගෞතම බුදුන් වහන්සේ වෙනුවට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ විහෙර විහාර තැබීමත් ලංකාවේ සිද්ධ වෙනවා. මෙන්න මෙහෙමයි මේ අදාළ මාර්ගයේ නොයන්නා වූ පිරිසක් ඇතිවීම තුළ අනග්ගවතී පිරිස් බහුල වෙන්නේ. ඔබට ඉතින් අනග්ගවතී පිරිස් බහුල වෙනකොට අවශ්‍ය අනුශාසනා සේරමත් අනග්ගවතී පිරිසේ අනුශාසනා. එතකොට ගිහි සමාජයටත් ඒක ඇත්ත කියලා පිළි අරගෙන ඒ යන්න වෙනවා. මොකද අඬන්න ඉන්න මිනිස්සයාගේ හැට ඇඟිල්ලෙන් යනවා වගේ වෙනවානේ. උදව්වක් නේ අඬන්න ඇඟිල්ලෙන් අනන එක. ඒ වගේ භව ගාමිත්‍ය පෘථග්ජන භාවයේ ලක්ෂණයක්. ඔවුන් භවයේම ප්‍රාර්ථනා කරනවා, භවයේම ඇලෙනවා. භව නිරෝධ ගාමිත්‍ය දේශනා කරනකොට භවයේම ඇලියල්ලා කියලා බණ කියනකොට හරි ඒක තමයි අපටත් හරි කියලා මේ එක්තරා විදිහක මේ වත්මන් සමාජය පිළිබඳව හරස්කැවීමක් මේ ඉදිරිපත් කරන්නේ. දැන් ඕක පිළිගන්න නම්, ඕක ගැන බණ කියන්න නම් මහාන වෙලා මෙතෙන්ට එන්න ඕනෙත් නෑ. ගෙදරට වෙලා හිටියනම් ඇති. ඔය අවුරුදු 40ක් තිස්සේ පොතපත පෙරලමින් මේවා මේ සංසන්දනයකින් ගවේෂණය කරන්න ඕනෙත් නෑ. බණ කියන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ. ඔය පින් ටිකක් දීලා දෙන දානයක් වළඳලා කම්මැලි ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ විසින්, වර්තමාන යුගයේ විසින් පවරන කාර්යභාරයක් තියෙනවා. මෙහෙම ගියොත් ඒකට කියන්නේ අපිම දන්නේ නෑ මේ නැව අපිත් එක්ක ගිලෙන කල්. අකුසලයෙන් බැහැරවීම වෙනකොට කුසලයෙන් බැහැර වෙලා අකුසල් වඩමින්, ලෝභ දේශ මොහ ප්‍රහාණයට ලෝභ දේශ මොහ වඩමින්, පෘථග්ජන භාවය වැඩි දියවමින්, අල්ලස දුසන හොරකම ආදී කොට ඇති දුස්චරිතයන් යනකොට බුදු ශාසනයේ වටිනාකම බිඳුවට බහිනවා. ඒකෙන් මිනිස්සු හැදෙන්නේ නැති සසුනක් බවට පත් වෙනවා. එතකොට ඉතින් සසුන අතුරුදහන් තමයි. ආමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අනග්ගවතී පිරිසගේ අදහස් තමයි සසුන අතුරුදහන් කරන්නේ සහ පරිහානි ඉක්මන් කරන්නේ. දඬුවම් දෙන්න බැරි වුණාට මහා අපරාධයක් කරන්නේ. මම ලබාගත්ත මිනිසාට වීරියක් තුළ මීට වඩා සුන්දර ජීවිතයකට, මීට වඩා සංසුන් ජීවිතයකට, මීට වඩා ලෝකෙට අවශ්‍ය ආදර්ශමත් ජීවිතයකට ඔවුන්ගේ සිත කය මෙහෙවන්න පුළුවන් පුබ්බංගමාය
පූර්වාදර්ශය දෙන අය, මූලික ඉන්න අය, මාර්ගෝපදේශකත්ව දෙන අය අදාළ උත්සාහයේ වීරිය නොපසපසනා බවෙන් තියෙනවා නම්. එබැවින් මේ සමාජය පිළිබඳ මේ ඉදිරිපත් කරන හරස් කැපුමට එහා යමින් ඊළඟ පිරිස අපි හොයාගන්න වෙනවා. වෙන්න ඕන එක. කතමාච බික්කවේ අග්ගවතී පරිසා. දැන් අපිට අනග්ගවතී පිරිස අතරින් අග්ගවතී පිරිස හදන්න වැඩි කරන්න තමයි බණ කියන්න ඕන. එතකොට අර කවුරු හරි කීවට අනුගමනය කරනවා වෙනකොට ඇත්තනම් අනුගමනය කිරීම කියන තැනට යන්නට ප්‍රඥාවන්තයින් ඥානවන්තයින් වීරිය කරાવી උත්සාහ කරાવી. අන්න එතකොට ඒ පිරිස අර සසුනෙහි සඳහන් වෙලා තිබෙනා වූ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවෙන් හරි අර කාර්යබහුලත්වය බහුභාණ්ඩික හෝ බොහෝ කොට වැඩි කර ගැනීම වෙනුවට ඒවෙන් ලබන්න තියෙන දේවල් වල ලොකු දේවල් නැති බව තේරුණාම ඒ අපිට පසළු බඳින එක නතර වෙනවා. අල්ලස් දීලා හෝ තවත් පළ ෆෑම් කරලා යම් දේවල් ලබා ගන්නට යනවා වෙනුවට ඒවායේ ආධ්‍යාත්මික යමක් නැති බව තේරුම් ගත්තාම ඒවා ඉල්ලන්නේ අඬා වැටෙන්නේ පස්සෙන් පන්නේ නැතුව යනවා. ඒකට අවශ්‍ය අවබෝධයක් තියෙන්න වෙනවා. එතකොට සරල කොට හිතන් නැති වෙනවා. මේ ලබාගත් ජීවිතය තුළ බුදු සමයෙන් පෙන්වන්නා වූ මාර්ගෝපදේශකත්වය තුළ නොසලකා හැරීම තුළ සිදුවෙන්නා වූ හානිය තේරෙනකොට වුන් ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න කල්පනා කරනවා නම් අර තමන්ගේ සිත්වලට උපදින්නා වූ නීවරණ ධර්ම කියන හැඟීම් වලට එකතු වෙමින් බලවත් කිරීම වෙනුවට ප්‍රහාණය පහ කිරීම පිණිස වීරියෙන් යුක්ත වෙනවා නම් එතකොට උත්සාහය අතහැරලා තියෙන්නේ නීවරණ ප්‍රහාණය කරන්න නෙවෙයි නීවරණ වඩන උත්සාහය අතහැරලා ප්‍රහාණයට උත්සාහ කරන එක. දැන් මේ අර කාය විවේක චිත්ත කියනා වූ විවේකය අගේ කොට සලකන පෙරතු කොට ගත්ත ජීවිතයක් ගත කරන පිරිසක් වෙන්න. තව ටිකක් එහාට මම විස්තර කරන්නම් ලැබී තිබෙන කාලයට අනුව. දැන් මේකම කොහොමද වෙන්න පුළුවන්? නිකම්ම වෙන්න පුළුවන්ද? නැහැ. දරුවෝ නිකම්ම පාස් වෙන්නේ නැහැ. යමක් හොඳට හදාරලා අවබෝධ කරගත්ත අය තමයි පාස් වෙන්නේ. මේ මිනිස් චිත්ත සංතානයේ නොමකට යොමු වෙන ආකාරය, පාපයට යොමු වෙන ආකාරය, දුකටපත් වෙන ආකාරය පිළිබඳ යමකට වැටහෙන්න ඕන. වැටහුණාම ඔහුට ඒන වලකින්ට පාර තේරෙන්න වෙනවා. අන්න එහෙමයි මේ අනග්ගවතී පිරිස තුළින් අග්ගවතී පිරිස ආරම්භ වෙන්නේ. කතා කර ඉන්න, ප්‍රාර්ථනා කර ඉන්න, බාහිර වශයෙන් ශික්ෂාපද සංවරයක ඉන්න ජීවිතය වෙනුවට මේ බහුලව පවතිනා වූ පොතපත හදාරලා කියවලා බලලා මේ පොතේ පවතිනා වූ පෙළ දහම ඇස තුළ කන තුළ නාසය තුළ සිදුවෙන ආකාරය තේරුම් ගත්තම මේක පෙන්වලා තිබෙන්නේ අපිව අමාරු වැටෙන හැටි. පළමුව. එතකොට ඒක එදාටත් අදටත් ඉදිරියටත් හරි. චක්කුණ අසංවරෝ සෝතේන අසංවරෝ කියන පාරේ සංවරයේ බිඳදමා ගනිමින් මේ ඌලට අහුවෙන ආකාරය එදාටත් අදටත් ඉදිරියටත් හරිය. අපට මෙහෙම වන්නේ අප විසින් ලෝකෙත් එක්කලා ඇලුම් කරන්න ගින් චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් බලවත් කරගෙන නීවරණ බලවත් කරගන්න නිසා සහ ත්‍රිවිධ විතර්කයට එකතු වීම තුළින් තමයි සැනසීම පලා ගොස් ජීවිතයට දුක එකතු වෙන්නේ කියන කාරණාව ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕන. එතකොට ඒකට අපට පුද්ගලයා ඉක්මවාගේ චිත්තසාසික ක්‍රියාවලියක් අප තුළ දකින්න පුළුවන් වෙනවා. ඊයේ ජීවිතය හදන්න බැරිවත් අනාගත ජීවිතයක් එන්නේ නැති බවත් දැන් මේ මොහොතේ ජීවිතේදී අනග්ගවතී පිරිස ගේ චරිත ලක්ෂණ අතහැර අග්ගවතී පිරිස බවට පත් වෙන්නට කුමක් කළ යුතුද? තවත් වචනකින් කියනවා නම් ඒකට කියන්නේ
පමාද විහරණයෙන් අතමිදී අපමාද විහරණයට තමා පත්ව යුතුයි කියන කාරණාව පිළිබඳ අවබෝධයක් ලබා ගන්න වෙනවා. ඒකට තවදුරටත් සසර ගමන පිළිබඳව සසර ගමනේ නිදහස් වීමට අවශ්‍ය මංපෙත් මිනිසුන් තුළ ඇරුණාම වෙනත් තැනක නැති බව තේරුම් ගැනීම තුළින් මිත්‍යා දෘෂ්ටි රෝලයක පිටසක්වලක ඉපදීම තවදුරටත් භව ගමනට හේතු වෙනවා ඇරුණාම එහි නිදහස් වෙන මාවතාවක් නැති බව තේරුම් ගන්න වෙනවා. නිදහස් වෙන මාවත අපි ළඟ තියෙන බව නැත්නම් මිනිසුන් ළඟ තිබෙන බව තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට පැවරී පවතිනා වූ යහමත් යහපත් වගකීම් ඉටු කරමින් මේ අනුගමනීය ප්‍රතිපදාවට මොකද්ද කරන්න ඕන කියන එක අර ධර්ම කරුණක් තුලින් හොයන්න වෙනවා. දැන් ත්‍රිපිටකගත සූත්‍රවල ධර්ම කරුණු කීපයක් පෙන්නනවානේ. මිනිසා ළඟ පවතින දුර්වතාවයක් වෙනවා සංස්කාර නිත්සුකාත්මකට ගනිමින් ඔහු සසර ඇවිදිනවා. සංස්කාර අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන එක බුදුන්ගේ දේශනාව. ඒවා සංස්කාර නිත්සයි සුඛය ආත්මය කියලා වචනෙන් ගත්ත කිසිවක් මේ ලෝකේ නැහැ. එතකොට බුදුන් වහන්සේ වදාළ දේ සිදු වෙන්නේ නැතිද? නෑ සිදු වෙනවා. ඒක වචනෙන් කියවේ නැති නිසා කවුරුත් කල්පනා කරන්නේ නැහැ. නමුත් පොතක්ජන කියලා කියන්නෙම ඒ සංඥාවෙන් ඉන්න අය. එතකොට පොතක්ජන සමාජයට සම්බුදු සසුන රකින්න බාර දීම කියලා කියන්නේ නරියට කුකුලටවත් බාර දෙන එක තමයි. එබැවින් ඒ කම්මැලිකමට යන පාර වෙනුවට බුදුන් වහන්සේලා වදාළ අපමාදව අමත පදං කියන පදේ වර්ථයේ ගාථා පදේ අරුත වර්තමානයේ භාවිතා කළ හැකිද සජීවී කළ හැකිද ජීවමාන කළ හැකිද කියන එක පිළිබඳව වීරයවන්ත දූලා පුතාලාට වීරයවන්ත මව්පියන්ට වීරවන්ත පූජනීය මහා සංඝරත්නයට අදහසක් ඇති වෙනවා. මේම කම්මැලිකමට යන්න දීලා ඉන්නවද? බුදුවරු උතුමන් මේ ලෝකෙට හෙළි කරවදාලා වූ දේවල් තේරුම් අරගෙන තමා දමනය කර ගැනීමේ ක්‍රියාවලියට මේ ජීවිතය යොදා ගන්නවද කියන කාරණය පිළිබඳව ඔවුන්ට උත්සාහයක් ඇති වෙනවා. ඒ උත්සාහයේදී ඔවුන්ට වැටහෙනවා මිනිසෙක් වශයෙන් සමාජයට පෙනුනට අපිව ඒ මිනිසා කියලා කියන්නේ ආත්මයක් තියෙන එක පුද්ගලයෙක් නොවන බව සහ මිනිසා කියලා කියන්නේ සහ සතා කියලා කියන සිත කය දෙකක් බව. කය නම් සිතුවිලි වලට දුෂ්‍රමාන රූප වශයෙන් පේන අතර සිත නම් කොහොමද දකින්න බැරි බව. නමුත් සිත පූර්වාංගම වෙමින් යම් යම් කටයුතු කරන බව. අනෙහිම් තේරුම් ගැනීම තුළ අප විසින් අපේ සසර ගමන හැදීම කරන බව. අප විසින් කරන ක්‍රියාමාර්ග තුළ මේ මොහොතෙන් මේකට නිමාව දකින්න නැතුව අද ඉදිරිය සැවීම සඳහා කිසියම් ආකාරයක රාග විපුලත්වයක්, දෝෂ විපුලත්වයක්, මෝහ විපුලත්වයක් කරමින් ඉන්න බව ඒ දුකටපත් වෙන හේතුව බව ධර්ම ශ්‍රවණයේදී තමන් පිළිබඳ අධ්‍යයනයේදී තේරෙනවා. ධනෙ වැඩි වුණත්, නිවාස වැඩි වුණත් එන්න ජීවිතේ කරකස වෙන බව, දුකටපත් වෙන බව, රාග දේශ මොහ බහුල වෙන බව වැටහෙනවා. එතකොට අපි යන පාර වැරදි කියලා තේරෙනවා. එතකොට යන පාර ඇලෙන කරුණු සිය නම් දුක් සියයි කියන කාරණේ ඔස්සේ දුකටපත් වෙන කරුණු වැඩි වෙනවා. නැවත නැවතත් ඒවා මතක් වීම තුළ, සිහි ගැඳවීම තුළ නිදහසක් නැතුව යනවා. තවදුරටත් ඒ බඳු ක්‍රියාකාරකම් කීපයක් වැඩි කරගත්තොත් එහෙම තවදුරටත් සිරගෙදරකටපත් වෙනවා. මෙන්න මෙහෙම මේක තේරෙනකොට මේ මම පෙර පදයකින් පැහැදිලි කරනවා නම් කිංචනං අනුපතන්ති දුක්ඛා. දුක්ඛට ගන්න හේතු චිත්තාභ්‍යන්තරයේ ඇති විට පුද්ගලයාට දුක් පතිත වෙනවා. එතකොට ඒක හිතේ තියෙන නිසා දුක් හට ගන්න වෙරනහම බාහිර ලෝකෙන් පතිත වෙනවා කියලා නෙමෙයි මේ පෙන්වන්නේ. ඒ පදේ වම හදපු එකක් කිංචනං අනුපතන්ති දුක්ඛා කියන එක තථාගතයන් වහන්සේ වදාරන්නේ අකිංචනං න අනුපතන්ති දුක්ඛා. අර ඇලෙන ගැටෙන ස්වභාවයන් නැති විට දුක්පතිත වෙන්නේ නැහැ. අනේ එතෙන්ට අපි යන්න මොකද කරන්න ඕන කියන කාරණාව ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න වෙනවා. එතකොට බුදුන් වහන්සේ වදාලා වූ ප්‍රමාදය අප්‍රමාදය අපට ලේසියෙන් හොයාගන්න පුළුවන්. සිහියෙන් කටයුතු කිරීමයි අසුයට කටයුතු කිරීමයි කියන ලද කාරණාව. නැත්නම් කාමාංග වඩමින් කොහාටද යන්නේ, බොජ්ජංග වැඩුවොත් කොහාටද යන්නේ කියන එක තේරෙනවා. පරිහාන ධම්මං ඕබික්කෝ දේසිස්සාමි තේරෙනවා, අපරිහාන ධම්මංචත් තේරෙනවා. මෙන්න මේ විදිහට මේ කරුණ පිළිබඳව තේරීමේදී
ඔවුන්ට මේ ලැබී තිබෙන සුන්දරතම අවස්ථාව මග දෙකකින් වඩා හොඳ මග ගන්නට කාලය නේද කියලා කල්පනා කරනවා. භවගාමී මාර්ගයක මගක්, පාපගාමී, පුණ්‍යගාමී, ධානගාමී. එක මගක් තුනට බෙදුවේ මම. අනිත් එක භව නිරෝධගාමී. භවගාමී ප්‍රතිපදාව යන්න ලේසි බුදු වණක් ඕන නැහැ. භව නිරෝධගාමී ප්‍රතිපදාව උඩුගම් බලා පීනීමක් වගේ අපහසුයි. මන්දයත් සංසාරයේ කරගත්තා වූ බලවත් චින්තනය, බලවත් ශක්තිය, කම්මැලිකම ආදී කොට ඇති කාරණා මේකට විශාල බාධා වශයෙන් අපිව අතරමඟ නවත්තන බව. අන්නේ නිසා තමයි පරණ පුරුදු පාරේ හිත යන්න හදනකොට ඒ වලකාගෙන අදාළ තැනට යොමු කරන්නට අදාළ වීරියක්, සිහියක් තියෙන්න ඕන කියලා කතා කරන්නේ. දැන් යම් මොහොතක යම් පුද්ගලගේ හිතේ චිත්තාභ්‍යන්තරයේ ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය බලවත් වෙනවා නම් ඔහු අනුගමනය කරන පරිස සම්බන්ධයෙන් කතාව ගත්තාම අග්ගවතීද අනග්ගවතීද? අනග්ගවතී. මෙන්න මෙහෙම මේවායින් පෙන්නන මේ අපේ චරිත පිළිබඳ කැඩපත තුලින් අපි දැක ගන්න ඕන. කැඩපතක් තුළ තමන්ගේ මොහොනේ අඩුපාඩු පේනවා වගේ මේ කැඩපත තුළ තමන් අදාළ නොකල පැත්ත සහ කරමින් ඉන්න දුකගාමිනී ප්‍රතිපදාව යනකොට තේරෙන්න වෙනවා. එතකොට එහෙමනම් යමෙක් දුකටපත් වෙනවා නම් ලෝකෙ නිසා අනව තමන් විසින් මේ සිත කය වචන වලින් කරන්නා වූ අරමුණු වල ක්‍රියාකාරකම් වල ලෝභ මොහ දේශ මොහ වශයෙන් ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අනග්ගවතී පිරිසගේ ගොඩට වැටලා ඒගොල්ලෝ වැඩි කරනවා වෙන්නේ. ඉතින් සසුනක ආර්ය පුද්ගලයන් හීන වෙන විට සහ ශූන්‍ය වෙන විට අනිත් පැත්ත බලවත් වෙනවා. එතකොට මායя බලවත් වෙනවා ලෝකයේ. බෝධිසත්වෙන්න බලවත් වෙන්න බැරි වෙනවා. අනේම අපි ගමන් මඟ පිළිබඳ විමසා බැලීමේදී මෙසේ උගන්නන අයට හෝ උපදෙස් දෙනට හෝ මාර්ගය පෙන්වන අයට පැහැදිලි නිර්වුල් මාර්ගයක් නැතිකම තුල ඈත තැබූ අර වනෝලා වෙඩි තියනා වගේ විකල්පයකින් වනෝලා වෙඩි තියපුවම බැරි වෙලානේ වදින්නේ. ඔය මොනවා හරි ඉලක්කයක් කියනවරහම නිශ්චිත ඉලක්කයක් කියාගන්න බැරි වෙනවා. නමුත් මේ පිරිස් අතර වීර්යවන්තයොත් ඉන්නවා. එදත් එහෙමයි, අදත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. ඒ කවුරු කොහොම එහෙම නොකරෙන්ට කතා කළත් ඒවා කරන්න පුළුවන් ආකාරය පිළිබඳව මේ පොතපත කියවනකොට සරල චිත්‍රයක් මවා ගන්න පුළුවන්. අන්න එතකොට අග්ගවතී පිරිස් බවට පත් වෙන්න අප විසින් කළ යුතු දේ තේරෙනවා. මන්දයත් මේ මන්දෝත්සාහී භවෙන් චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් මෝහයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පිරෙනකොට සත්වයා ලෝභ දේශ මොහ සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට ලෝභය දේශය මොහය රැස් කරන එකට කියන්නේ පටිසෝතගාමී පිළිවෙත කියලා. ඒක අනුසෝතගාමී පිළිවෙතක්. අනුසෝතගාමී පිළිවෙත යන්ට බෞද්ධයෙක් වෙන්න ඕනෙත් නැහැ. ඕනෑ ලෝකෙ කෙනෙක් අර ඒවට අදාළ නීවරණ ධර්මයන් වඩමින් නම් යන්නේ අනුසෝතගාමීන්. නමුත් පටිසෝතගාමී වෙන්නට බුදු සසුනෙන් පරිබාහිරව සසුනෙන් කියන්නේ ගොඩනැගිලි වලින් නෙමෙයි ඉගැන්වීමෙන් කෙනෙක්. ඉගැන්වීමෙන් පරිබාහිරව මේක සිදු වෙන්නේ නැහැ. මේක බුදුන් වහන්සේ එහිලි කළ මගම ගන්න වෙනවා. අනේ ඒක තේරුම් කර ගැනීම තමන් තුළ සිදුවෙන්නා වූ මේ ක්‍රියාකාරීත්වයේ පරිහාන ස්වභාවය තේරුම් ගැනීම. එහි අභ්‍යන්තර ව්‍යුහයේ කෙරෙන්නා වූ දේ තේරුම් ගැනීම. නූපන්න කුසල් නූපදීම සඳහාත් උපන්න කුසල් දුරු කිරීම සඳහාත් උදව් වෙනවා. මෙතනින් එහාට පරිහාන මාර්ගය අනේක වළක්වා අපරිහාන මාර්ගයට පත්වෙන්න කෙනෙකුට උගන්වනවා මේක. මොහොතක් පාසා උපදින සිතුවිලි මගින් ඒවාට ලෝභයෙන්, මෝහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු වෙමින්
අනාගත සතරක් හදන්නා වූ අනුසෝතගාමී මාවතේ යමින් සිටින බවත්. තමන් සංස්කාර පිළිබඳ වචනයක්වත් නොගත්තා වුණාට සංස්කාරයන්ගේ නිස්සකාත්මය තමන්ගේ ජීවන දර්ශනය වෙලා තිබෙන බවත්. සංඛාරා පරමාදුකා කියන බුද්ධ වචනේ අමතක වෙලා තිබෙන බවත්. සංඛාර පරම සුඛයි කියලා සංඛාර රැස් කිරීම ඔස්සේ යන බවත් ඔවුන්ට මේ පෙළ ඔස්සේ වටහා ගන්නට ලැබෙනවා. එතකොට මේ සිවණක් පිරිස අදාළ මාර්ගයේහි මන්දෝත්සාහී වෙන විට අරසයාගේ මොලේ යක්ෂයාගේ කම්මලයේ බවට පත් වෙනවා. ඔවුන්ගේ චිත්තචෛතසික මාර ආවේශයට ඉඩ කඩ සැලසෙනවා. ඔවුන් ඊට පසුව සිහිය පාවිච්චි කරන්නේ නැති ප්‍රමාද විහාරීන් බවට පත් වෙනවා. ඔබට මේක පේනවා නම් ප්‍රමාද විහාරීන් ලබන්නා වූ සැනසීමක් නැහැ කියලා මේ ග්‍රන්ථවල උගන්වන්නේ අප්‍රමාද විහරණය කියලා තේරෙනවා. ඒ අප්‍රමාද විහරණය සඳහා කුමක් කළ යුතුදයි කියන එක ගවේෂණය කරගෙන යාමේදී මේ ත්‍රිපිටකයේ පවතිනා වූ දහම් පෙළවල් කීපයක් හම්බ වෙනවා. ඒ පෙළවල් වලින් එකක් අනුගමනය කරන්න පුළුවන් වුණා නම් ඔන්න අර නොපසුබස්නා වීරිය, ආරද්ධ වීරිය, ඒ පිළිබඳව ගවේෂණාත්මක බව, කම්මැලිකමෙන් මන්දෝත්සාහී වෙන්නේ නැතිකම, අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ප්‍රතිඵල තිබෙන බව හමු වෙනවා. අපේ ධර්ම දේශනාවල මේක පාලි තනි වචන කීපයක් ඔස්සේ එහෙම නැත්නම් සිංහලෙන් පැහැදිලි කරන තවත් වදන් පෙළක් ඔස්සේ මෙන්න මෙහෙම ශ්‍රීපාදස්ථානයට ගොඩවීම සඳහා ශ්‍රීපාදස්ථානයේ එක තැනක් වුණාට වටේට පාරවල් 8කින් විතර යන්න පුළුවන් බව, ප්‍රධාන වශයෙන් අන්තිමට එක පාරට වැටෙනවට මුලින් යනකොට පාරවල් 8කින් යන්න පුළුවන් බව සහ මේ අග්ගවතී භාවයට පත්වීම සඳහා අනුගමනීය ප්‍රතිපදාවල් ත්‍රිපිටකය තුළ මාර්ග ගණනාවක් තිබෙන බව අපි මේවා කියවලා තේරුම් අරන් තිබෙනවා. ඔබේ බුද්ධියේ තරමට අවබෝධයට පහසු මගක් තෝරාගෙන අනුගමනය කිරීම තුළ මේ අනග්ගවතී පිරිස අවම කිරීමේ මාර්ගයට අනග්ගවතී පිරිස ශූන්‍ය කරන්න බුදුන් වහන්සේට බැරි වුණා. නමුත් අග්ගවතී පිරිස් බහුල කරන්නේ නම් එහි විපාකයේ එහි ප්‍රතිඵලය රටට බලපානවා. ඒ නේද වර්තමාන යුගයේ බුදු සසුන ඉවරයි දැන් ඉතින් කියලා මේකට තිත තියන්න නැත්නම් අවසන් ඇනේ ගහනවට වඩා මේක තවදුරටත් පවත්වන්න කල්පනා කරන්න ඕන අයගේ උත්සාහය. ඒ වෙනත් බාහිර දේවල් දියුණු කිරීම තුළින් සිදුවෙන්නේ නැහැ. වර්තමානයේ සිදුවෙන බාහිර දේවල් දියුණු කිරීමෙන් බුදු ශාසනය ආරක්ෂා කිරීම. නමුත් ඉගැන්වීම අනුගමනය කිරීම තුළින් චිත්තාභ්‍යන්තරේ පරිවර්තනය වෙනවා නම් ලෝකෝත්තර පැත්තට. එතකොට නේද සසුන බබලන්නේ. එතකොට සසුන පිහිටියා වෙනවා මිනිස්සුන්ගේ හදවතේ නේද? අන්න ඊට අදාළ ඍජු පැහැදිලි නිවැරදි මාර්ග පිළිබඳව පැහැදිලි වීමක් Tamanට වෙන්න ඕන. මා දන්න හැටියට පාසලට සමත් වෙන්නේ නැහැ. පිරිවෙනට සමත් වෙන්නේ නැහැ. දහම් පාසලට සමත් වෙන්නෙත් නැහැ. මන්දයත් ඒවා යලිත් මිෂනාරි අධ්‍යාපනයෙන් රාජ්‍ය සේවකයන් හැදුවා වගේ ආයෙත් බාහිර වශයෙන් වියත්තුන් බවට පත් වී විෂය මූලික ජීවන රටාවට මඟ සකස් කරන ඒවා බවට පත් වෙලා ආගමික විෂයනොත්. ඔය පාලි ටිකක් උගන්වනවා කියලා හරි මෛත්‍රී භාව වඩනවා කියලා හරි මරණස වඩනවා කියලා හරි මොකක් හරි දාලා තිබුණාට ඒක ගැඹුරට යන කිලියමක් නෙමෙයි කෙටි කාලින Taman රවටා ගන්නා පිළියමක්. මෙන්න මෙහෙම මේවට කිසියම් ආකාරයක වැරද්දක් ඇවිල්ලා තිබෙනවා. එතකොට දැන් මේ අනුසෝතගාමීන්ගෙන් පටිසෝතගාමීන් බිහි වෙනකොට ඔවුන් යන පැත්තට වෙනකොට අනිත් පැත්තට යන අය බවට පත් වෙන්න වෙනවා. මොහොතක් පාසා සිතට එන්නා වූ විතර්කයට එකතු වීම යන පැත්තට යන බවත් ඒක සංසාරයේ පුරුදු කරපු තේ බවත් සතිමත්ව සිටමින් උපදින්නා වූ ත්‍රිවිධ විතර්කයට එකතු නොවීම ආපහු යන මාවත බවත් මේ සඳහා මේ සූත්‍ර දේශනා ගණනාවක ඒ සඳහා පෙළදහම ඉදිරිපත් කර තිබෙන බවත් අර පරිහාන ධම්ම පෙළදහම යමින් හිටපු අය මේ අපරිහාම ධම්ම පෙරහරනට අනියුක්ත වෙන්න පුළුවන් නම් ඔවුන් වෙනත් ගමනක් ප්‍රවිෂ්ඨ වෙන බවත් අදාළ අයට තේරෙනවා. පමණක් නෙවෙයි ඒ අනුගමනීය ප්‍රතිපදාව තුළ චිත්ත අභ්‍යන්තරයේ තිබී ඇවිදින් Tamanට කනගාටුව දුක ගෙනත් දෙන තිබෙනා වූ කාරණාවලට සමුදීම සිදු වෙන බවත් තේරුම් ගන්න ලැබෙනවා. තේරුම් ගන්න ලැබුණාම මෙහෙමයි අනුගමනය කරන්න ඕන කියන කාරණේ පිළිබඳවත් තේරුම් ගන්න ලැබෙනවා.
අන්න එතකොට මේ ත්‍රිපිටකයේ සඳහන් සුන්දරතම වචන වගේක් තියෙනවා. ඒවා යථාර්ථවාදී බව තේරෙනවා. යංකෝ භික්ඛවේ අනිච්චං තත්‍ර තේ චන්දෝ පහතබ්බෝති කෙටියෙන් කියපු බණ. අභිනන්දන මානෝ කෝ භික්ඛු බද්දෝ මාරස්ස අනභිනන්දන මානෝ මුත්තෝ පාපිමතෝ. අනේ විදිහට ඒ පෙළවල් වලින් පෙන්නන දේ පොතේ තිබෙන පෙළ වුණාට ඒක අපි ළඟ සිදුවෙන ඇහි කනේ නාසයේ සිදුවෙනා වූ පිළිවෙත් දෙකක් මේ පෙන්වන්නේ කියලා තේරෙනවා. නම් අභිනන්දනය කරලා හරියන්නේත් නැහැ, මඤ්ඤමානය කරලා හරියන්නේත් නැහැ, උපාදානීය කරලා හරියන්නේත් නැහැ, අනුසය කරලා හරියන්නේත් නැහැ. අර මේ මොකද්ද අනග්ගවතී පරිසාගේ චරිතය තමයි ඒක. නමුත් බුදුන් වහන්සේ නැමැති අග්ගවතී පළවෙනි පුද්ගලයා තමයි පිරිස් විශාල වශයෙන් සමාජයට බෝ කළේ. අදටත් එහෙම භික්ෂු භික්ෂුණී උපාසකා භාවය තුළ කවුරු හෝ අග්ගවතී වෙනවා නම් වීරිය කරලා අනතුරු ඒක අනිත් අයට පහසු වෙනවා. අනිත් අයකට පෙරවරු ලබනවා. අර පෙර චරිත පිළිබඳව එහෙම නැත්නම් මින් පෙර ගත කළා වූ අයගේ ජීවිත තුළින් මේ පිළිබඳව අපට පූර්වාදර්ශයක් නැතිවීම මන්දෝත්සාහී පුද්ගලයන්ට වීරිය වඩන්නත් බාධාවක්. ඒක කොතරම් වැඩුවත් වැඩක් වෙන්නේ නැති එකක් කියලා අතහැරලා දාන්න හිතෙන. වැඩක් වෙන්නේ නැත්තේ වැරදි පාරක් යන නිසා. හරි පාරේ යනවා නම් වැඩක් වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. නමුත් වැරදි පාරක් තුල උත්සාහ කරාම බැරි වෙනවා. මෙන්න මේ විදිහට Tamanම උත්සාහය අතහැර දමන පිරිස් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අනුගමනීය ප්‍රතිපදාව කියන එක මේ මොහොතේ කරන්න ඕන දෙයක් බව. මේ කසල පිරිස් කරන වැඩේ වෙනුවට නිකසල පිරිස් නැත්තම් මේ අනග්ගවතී පිරිස කරන්නේ වැඩේ වෙනුවට අග්ගවතී උතුම් පුද්ගලයන් බවට පත්වීමට අනුසෝතගාමිත්වය ප්‍රමාණවත් නැති බවත් පටිසෝතගාමිත්වය අදාළ බවත්. වයි වර්තමානයේ උදා වෙන මොහොත සසරක් හැදෙන ප්‍රමාදවාදී පිළිවෙත වෙනට වර්තමානයේ මොහොත අතීතයෙන් මිදී අනාගතයක් නොසදා සසරෙන් මිදෙන්න පුළුවන් සුන්දරතම මොහොත බවත්. ඒ අනුගමනය කිරීම තුළින් ලබන්න ඕන ප්‍රතිඵලය ලෝකෝත්තර බවත්. ඒ විශේෂයෙන්ම කිසිවෙක් බලාපොරොත්තු නොවන ප්‍රතිඵලයක් බවත්. අනුගමනය කරනකොට තේරෙනවා. ඒකට අපි කතා කරන්නේ මේ මිනිසා කරමින් ඉන්නේ ජීවිතයේ ත්‍රිවිධ විතර්කයකට එකතු වෙමින් ජීවිතය අවුල් කරගන්න එක. මිනිසාට කරන්න යෝජනා කරන ලබන්නේ මේ අග්ගවතී පිරිස බවට පත් වෙන නම් ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් ප්‍රහාණය කරලා ඒගොල්ලෝ ජීවිතෙන් අයින් කරන එක. අන්න ඒක වෙන්නේ මොනවා කළොත්ද කියන පිළිබඳව නිරවදි අවබෝධයක් ඇති වුණාම ඔහුට ඒක කරනකොට ප්‍රතිඵල හම්බ වෙනවා. කරන එකට මාර්ගය කියනවා, ප්‍රතිඵලයට ඵලය කියනවා. අන්න මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට ඊළඟ වචන ටිකත් වළංගු වෙනවා. නොපත් ධර්මයන්ගේ පැමිණීම පිණිස නොලත් ධර්මයන්ගේ ලැබීම පිණිස පසක් නොකළ ධර්මයන්ගේ පසක් කිරීම පිණිස වැර වඩත් ඥාන හරි ධාන හරි කියලා කතා කරන්න එපා ලෞකික ධාන කියලා. නමුත් නොපත් දේවල් තමයි බුදු සසුනත මගඵල මාර්ගය ගත්තාම ඵල හම්බ වෙන්නේ. සෝවාන් සකෘදාගාමී යන නොපත් දේවල් ලැබුණ දේවල් වලින් එහාට යන්න. වැර විරියන දුක්ඛං අච්චේති. අන්න එතකොට කායික අතපය වීරියකට වඩා මේ හැඟීම් වලට වහල් නොවෙන්න, උත්සන්න නොවෙන්න, ඒවා සමග එකතු නොවෙන්නට අදාළ තැනට තථාගතයන් වහන්සේ වදාළ සතිමත් බව නැමැති බව ගෙනෙන්න කෙනෙකුට හසු වෙන්න පුළුවන් වෙනවා. මේ අපි මේ සමාජයේ තිබෙනා වූ මේ පරිහානීය ස්වභාවය කියන රට ගොඩ ගැනීම සඳහා මිනිසා තුළ සිදුවෙන්න ඕන ආධ්‍යාත්මික විප්ලවය මේකේ සඳහන් වෙන්නේ. කම්මැලිකමට ඉඳලා හරියන්නේ නැහැ. සදාම් ගැඹුරට තේරුම් අරගෙන අනුගාමී ප්‍රතිපදාවක් තුළ තමා ත්‍රිවිධ විතර්ක දරා ගන්න, ත්‍රිවිධ විතර්කට එකතු නොවෙන, ත්‍රිවිධ විතර්ක අවසන් කරන්න මහන්සි වෙන කෙනෙක් බවට පත් වෙනකොට අන්න ඒ සසුන පිළිපදිනවා. ඒ තමයි සසුන.
අන්න එහෙම එක්කෙනෙක්කෝ දෙන්නෙක්කෝ 10 දෙනෙක්කෝ ආදී වශයෙන් යම්කිසි පූර්වාදර්ශය දෙන පිරිසක් අනුගමනය කරනකොට ඔවුන්ගේ චරිත ලක්ෂණ තුළ මේ ගති ලක්ෂණ කැපී පෙනෙනවා නම් අන්න ඊට පස්සේ ශිෂ්‍ය පිරිස්සෝ අනුචර පිරිස්සෝ ඒ මාර්ගයේ ඵල තිබෙන බව පේනකොට තමනුත් ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට අර ලෝභ දේශ මොහ වැඩිම නම් වූ අවක්‍රමණය අතහැරලා දමලා ඒවා ශේකරී නම් වූ පරිසෝතගාමිත්වය තමන්ට අනුගමනය කරන්න පුළුවන් දෙයක් අනුගමනය කිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවායි කියන එක පිළිබඳව මාර්ගයට බැස්සහම දැනෙන්න ගන්නවා. නැත්නම් දැනෙන්න ලැබෙන්නේ නැහැ. ලීවට කිව්වට පාඩම් කරගත්තට. එතකොට යම්කිසි වෙළඳාමක් කරලා ලාභය ලැබු පුද්ගලයාට ලාභය ලැබෙන්න ඒ පිළිබඳ ආසාව ඉහළ යනවා වගේ මේ සංසුන්සෝයේ ප්‍රතිඵල ලැබෙනකොට තවදුරටත් අන්න ඒ සඳහා නොපසබස්නා වීරියෙන් වීරිය කරන්න උත්සාහ කරන්න අදහසක් ඇති වෙනවා. අන්න එතකොට මේ පුද්ගලයාට කාර්ය අවශ්‍ය නම් ජීවිතේ කාර්ය කරන්න පුළුවනි. කාර්ය බහුලත්වයේ අවිවේක වෙනකොට කාර්ය කරමින්ම මේ විවේකය ස්කෝලේ විවේකේ නෙමෙයි මේ උපදීන්ගෙන් ලැබෙනා වූ පීඩණයෙන් මගහැර සිටින්න නොව ඒවා බැහැර කිරීම තුළින් ලැබෙනා වූ විවේකයේ අගේ තේරෙනවා. බැහැර කරන්න විවේකයේ ලැබෙන බව තේරෙනවා. බැහැර කරන්න නම් සංගවාත බාගෙන බෑ එන්න ඕන කියලා තේරෙනවා. එන අවස්ථාවට යාට එකතු වී සසර හැදීම වෙනකොට බැහැර කරන්නට එතෙන්ට ගේන්න ඕන සතිමත් බව පිළිබඳව උට කරුණ වටහා ගන්නට ධර්මස්සෝනේ ප්‍රමාණවත් වෙනවා. නොපත් ධර්මයාගේ පැමිණීම පිණිසත් නොලත් ධර්මයාගේ ලාභය පිණිසත් පසක්මුක ධර්මයන්ගේ පසක් කිරීම පිණිසත් වැර වඩයි. ඔන්න උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම, නූපන් කුසල් උපදීමට ගන්නා වෑයම, උපන් කුසල් ඉපදීමට ගන්නා වෑයම, උපන් කුසල් වැඩිවීමට ගන්නා වෑයම. අන්න වැර වඩයි කියන එකේ තේරුම එතනයි. මේ චිත්තාභ්‍යන්තරයේ තිබී එළියට ඇවිදින් අසකනාසයේ දිවකය ඔස්සේ හොත් ත්‍රිවිධ ඉරියව් ඔස්සේ කය වචන මෙහෙයමින් කෙලෙස් සහගතව වනාන්තරගත වෙන පැත්තටම යන්න මෙහෙයමින් තිබුණා වූ පාලනයක් නැති සිත කැලේටම යන්න හදපු සිත දැන් ඊට පස්සේ එතනින් ගලවා වෙනත් තැනකට අංගනවා. දැන් අන්න තථාගතයන් වහන්සේ මේ සඳහා සංසාරේ පුරුදු කර පැත්ත බලවත් බැවින් අමුතුවෙන් වීරියක් පුරුදු කරන්න ඕන. විරියන දුක්ඛං අච්චයති කියලා යෝජනා කරනු ලබනවා. මේක සතිමත් වීම තුළින් මේ මෝඩකමට එකතු වීම නොවීම තුළින් මේක බැහැර වෙන මාවත ක්‍රියාත්මක වෙනවායි කියලා. ඔබ එතෙන්ට ධර්ම ශ්‍රවණය කරගෙන එන්න ඕන. සියුම්ම දැක දර්ශනයක් කරගන්න ඕන. මෙහෙම කළොත් පැටලෙනවා වැඩි දියුණු වෙනවා නේද? මෙහෙම කළොත් මෙයාට උන් හිටිතැන් නැති වෙනවා නේද? මෙයාට කියන්නේ ඔබට හෝ මට නෙමෙයි ලෝභයට, දේශයට, මෝහයට. ගේ ඇතුළට වද්දා ගන්න කැමති නැත්නම් එළියට ගිය පුද්ගලයා එළියට වෙලා ඉන්න වෙනවා. එළියටම යන්න වෙනවානේ. ඉඩ තියෙන්නේ කාමරේට වෙලා ඉන්න ඇතුළට ආවොත් එහෙම තමයි. එළියට ඇවිදින් එළියට ගිය වෙලාවට එන්න දුන්නේ නැත්නම් අංගේ වගේ මේ තිබෙන නිසා තමයි උප්පන්නම් බවට පත් වෙලා එන්නේ. නමුත් වැඳලා පිළි අරගෙන බාලා අරගෙන තියන්නේ නැත්නම් එයාට ආවනම් යන්න වෙනවා. අන්න එහෙම මේ මිනිසාට මේ මොහොත අසුන්දර සහ සුන්දර මොහොත දෙකක් බවට පත් කරගත හැකියි. පෘථග්ජනයා මේ මොහොතට එකතු වෙමින් අසුන්දර මොහොතක් බවට පත් කරගෙන සතර හදාගනිමින් තවදුරටත් සංසාර දැලේ පැටලෙනවා. ඔහු එතකොට අනග්ගවතී පිරිසේ සමාජිකයෙක් බවට පත් වෙනවා. අන මේක ඇහැ ඇරුණ පුද්ගලයා, නුවණැසු වුණ පුද්ගලයා මේක බරපතල දෙයක් නැති බව, මිනිසා විසින් කළ යුතු දෙයක් බව, ඉහාත්ම වශයෙන් ලබන්න ඕන ප්‍රතිඵල සහිත බව, මේ පෙළ දහම් වල පවතා තිබෙනා වූ කාරණාව Tamanට මේ මොහොතේ අනුගමනය කළ හැකි බව ඔහුට වැටහෙනවා. ඇස් පෑදෙනවා කියන්නේ අන්න ඒකයි. එතකොට ඔහු අනුගමනීය ප්‍රතිපදාවට වැටෙන්නේ අම්මට කියලා, තාත්තට කියලා, ගුරුවරයාට කියලා, රටට අඬ බෙර ගහලා නෙමෙයි. එහෙම එකක් නෑ. ඒක නිහඬ පිළිවෙතක්. නමුත් ඔහුට දැනෙනවා ඔහු
බලෙන් යටපත් කරන සංස්කරණයක් වෙනුවට ඇතුළතින් සංසුන් වෙමින් ඉන්න බව. පෙර තිබුණා වූ දඩබ්බරකම්, කෛරාටිකකම්, වංචනිකකම් නැත්නම් නොකීකරුකම් ඒවා මුකුත්වත් ඒවාගේ බලය දුර්වල වෙමින් තිබෙන බව. ඒ වෙනුවට ලෝකස් ස්වභාවය හමුවේදී කලබල වෙන ස්වභාවය වෙනුවට ලෝකස් ස්වභාවය හමුවේදී කලබල නොවීන්ට දරාගෙන ඉන්න පුළුවන් ඒවා පිළිබඳ තර්ජනයක් ඇති නොවන ඒවායින් තර්ජනයක් ඇති නොවන ස්වභාවයක් තිබෙන බව ඔහුට දකින්න හම්බ වෙනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් එහුට මේ බාහිර කාරණා නිසා කලබලයටපත් වෙන්නේ Taman චිත්තාභ්‍යන්තරයේ සංගවාගත්තා වූ කාරණා නිසායි කියලා. ඒ කාරණා ටිකට අයිබුවන් කිව්වහම ලෝකයේ තිබෙන කාරණා වලට අපි අවුස්සන්ට අවුල් කරන්න බැරි බව ඔහුට ටික ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. ටිකෙන් ටික ඔහු මේ මග ගන්නකොට අන්න ඒ විට ඒ බඳු පිරිස ගන්නා මාර්ගයේ ගන්නා අය අසුරු කරන අනිත් සහචරයන් නැත්නම් අනුගාමිකයනොත් ඒ ප්‍රතිඵල තුළ තිබෙනා වූ දරා ගැනීමේ ශක්තිය කොහොමද ආවේ කියලා හොයන්න පෙළවෙනකොට උන්ටත් මේ පාර අහු වෙනවා. දැන් අනග්ගවතී පිරිස වෙනුවට අග්ගවතී පිරිසත් බුදුන් වහන්සේගේ පටන් අරන් එක්කෙනා දෙන්න 3-4 වුණා වගේ අදටත් ඒ පිරිස් නැවත වැඩි වෙන්න ඕන. වැඩි වෙනවා නම් අවුරුදු 5න් 5ට 7න් 7ට මාරු කළ රට හදන්න බාරගත් අයට කරන්න බැරි වුණ දෙයක් තථාගත බුදුන් වහන්සේගේ ධර්මයේ සරණින් ධර්ම දේශනා කරන අය රට පරිවර්තනය කරන්න සමාජ පරිවර්තනයක් කරන්න ලොකු මෙහෙවරක් කරන බව මේ මෙහෙවර සමාජයට එළි වෙන බව. අර ආරණ්‍ය සූත්‍රයේ සඳහන් භික්ෂුන් වහන්සේලා සිවුරු හොඳින් පරවාගෙන කැතකුණු දවට ගන්න නැතුව රවුල් කපාගෙන පිරිසුදුව ඉන්නවා කිව්වා වගේ මේ දහසක් කර්ම කටළු මැද්දේ අටලෝ දහම නැවති තර්ජනය හමුවේදී නොසලී ඉන්නට පුළුවන් බව ප්‍රදර්ශනය වෙනවා. හංගන්න බැරි වෙනවා. අධිගමයේ කියන එක හංගන්න බැරි වෙනවා. අන්න ඒ පිරිස එක්කෙනා දෙන්න වෙලා දෙන්න 4 දෙනා 4 දෙනා 8 දෙනා වෙන ක්‍රමයට ඉස්සරහට යනවා නම් ඒ ප්‍රතිඵලය කුමක්ද? අනග්ගවතී පිරිසගේ අවරෝහණය ආරම්භ වෙනවා. අග්ගවතී පිරිසගේ ආරෝහණය ආරම්භ වෙනවා. වැඩි දියුණුව වීම. මේ යෝගයේ සිදුවිය යුතු දෙය. මේ පොත්පත් ප්‍රවේශම් කර ගෙනත් දුන්න අයට කටපාඩමින් පවත්වන අයට සම්බවතුනේ සම්බුදු සසුනේ චිරස්ථිතිය ප්‍රාර්ථනා කරන අයට අහන්න ලැබෙන ඒ අය වෙනුවෙන් දක්වන්න පුළුවන් උපහාරය. මේ ප්‍රතිපත්ති මේ වෙනස මම දකින්නේ එතකොට අනග්ගවතී කියන්නේ පෘථග්ජන සමූහයාට. අග්ගවතී කියන්නේ ආර්ය පුද්ගලයින්ට කියලා මට තේරෙනවා. ආර්ය පුද්ගලයින් බවට පත්වීමට සදහම් ඉස්මතු වී අනුගමනීය ප්‍රතිපදාවට එන්න වෙනවා. අනේ සදහම් ඉස්මතු කරන අනුගමනීය ප්‍රතිපදාවක් යාම තුළ ඔබට ලැබෙන ප්‍රතිඵල ලෝකෝත්තර වෙනවා. ඒ ගුණ සුවඳ සමාජයටත් විහිදී යනවා. අන්න ඒ බඳු සජීවී දහමක් වර්තමාන මොහොතේ අනුගමනීය ප්‍රතිපදාවක් පටිසෝතිගාමී ප්‍රතිපදාවක් යෝජනා කරන ධර්ම මාර්ගයක් මේකේ පවතින්නේ. ඒ නිසා අනග්ගවතී පිරිස පරිසා බහුල කරන්නේ නැතුව අග්ගවතී පිරිස බහුල කරන මාර්ගයට පත් වෙන්නට ඒ සඳහා සහයෝගය දෙන්නට ඔබත් උත්සාහ කරන්න. ඔබත් මේ මඟ ගන්න. ඔබටත් ප්‍රඥාස ලැබේවා කියලා සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරන ලබන්නේ වර්නන් සහ නිහාල් ද සිල්වා පුතුන් සහ ජයන්ති මාලනී දිනියන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් විසිනි. අරමුණු අතර මීට වසර 42කට පෙර පරලෝසපත් මහනුවර පේරාදෙණිය පාරේ සිරිපුර වෙළඳ ව්‍යාපාරයේ අධිපති එච්.එම්. ද සිල්වා පියතුමාණන් සහ වසර 13කට පරලෝසපත් මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ කනිෂ්ඨාංශයේ විදුහල්පති නිව සිටි සීද සිල්වා මෑණියන්ටත් කල මෙහෙවට උපහාර දක්වන අතර උතුම් නිවන් අවබෝධ කර ගැනීම පිණිස නිවන් අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුව පුණ්‍යානුමෝදනා කිරීම පිණිස මෙම උතුම් ධර්ම දානය සිදු කරන බව උන් සඳහන් කරනු ලබනවා. දෙපාර්ශ්වයෙන් පරලෝසපත් සියලු ඥාතීන්ටත් ශ්‍රවණය කළ හැමටත් මෙම කුසලයේ අනුමෝදන් වේවා. ධර්මදේශකයන් වහන්සේට තව තවත් දහම් දෙසීමට ශක්තියත් සිට ජීවනයත් උන්වහන්සේට යම් දිනක පතනා සම්බෝධියකින් නිවන් සෝය
නිවනින් සුවයට පත්වීමට මේ උතුම් ධර්ම දානමය කුසලයේ හේතු පාරමිතාවක් වේවායි ඔවුන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔබ වෙනුවෙන් මෙහෙවරක් කොට පරලොස්සපත්වන්ට දෙනා වූ මව්පියන් උපහාරයට ලක් කරන්න ඔවුන් ඇතුළු කොට ඇති පරලොස්සපත් ඥාති වර්ගයා උපහාරයට ලක් වේවා. කෙනෙක් පින් කැමති නම් අනුමෝදන්ව ජීවිතය සුවපත් වේවා. ඔවුන්ට ඉක්මන් මිනිසත් බව ලැබේවා. එහිදී මේ කියන්නා වූ අග්ගවතී පිරිසේ සමාජිකයෙක් බවට පත්වෙන්ට අවශ්‍ය ඥානය මොහු කරා හැම තුළින් ඔවුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් සම්බුදු සසුන ගොඩ ගැනීමේ කොටස්කරුවෙක් බවට පත්වෙන්නට නිවීම සැනසීම තුළින් හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං